සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම. මම මේ channel එකත් එක්ක මේ වීඩියෝස් එක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න හිතන්නේ. විශේෂයෙන්ම ගිණුම් කරන සබ්ජෙක්ට් එක ගිණුම් කරන නැත්නම් accounting කියන සබ්ජෙක්ට් එක ගැන ආශාවක් තියෙන. එහෙම නැත්නම් ඒ සම්බන්ධව අධ්‍යයනය කරන විශේෂයෙන් A level local syllabus A level ඉගෙන ගන්න ළමයින්ට සහ ගිණුම් කරන විෂය සම්බන්ධව ආසාවක් තියෙන හැමෝම වෙනුවෙන්. ඉතින් ඇත්තටම ගිණුම් කරන කියන විෂය බොහොම ආසයිදන විෂයක් හරියට ඉගෙන ගත්තොත් ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ තුළින් මුලින් ගිණුම් කරන්නේ මුලින් ඉඳන් නැත්නම් accounting මුලින් ඉඳන්ම හරියට ඔයගොල්ලන්ට අදහසක් දෙන්න ගිණුම් කරන කියන්නේ මොකද්ද, මේ වගේ කෙරෙන්නේ මොනවද, මේ වගේ දේවල් කතා කරන්න. right. ගිණුම් කරණය හඳුන්වීම. ගිණුම්කරණයේ විවිධ ආයතන විසින් විවිධ විදියට හඳුන්වලා තියෙනවා. ඒ වගේම සමහරක් තමයි මේ ගිණුම්කරණය නිර්වචනය කරලා තියෙන විදි තමයි මේ සමහරක් තමයි මේ දීලා තියෙන්නේ. ඔයගොල්ලෝගේ පහසුවට මම ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් ඕන මාධ්‍යයකින් හදාරන ළමයින්ට සියලු දෙනාටම මම මේ වීඩියෝ එකේ දීලා තියෙන විස්තර. right. එතකොට ගිණුම් කරන නිර්වචනය කිරීම ඇමරිකානු ගිණුම් කරන සංගමයට අනුව නම් එයාලා නිර්වචනය කරන්නේ මේක තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවයන්ට විනිශ්චය කිරීමටත් තීරණ ගැනීමට හැකිය අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ සහ සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිණුම් කරණයේ විදියට හඳුන්වනවා කියලා කියනවා. හරි. ඒ වගේම ඇමරිකානු පොදු සාධකලත් ගණකාධිකාරී ආයතනය හඳුන්වන්නේ ගිණුම් කරණය කියලා. ව්‍යාපාරයක යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු හා සිදුවීම් සුවිශේෂී ආකාරයකට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ වර්ග කිරීමේ සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම්කරණය ලෙසයි. හරි right. සංකීර්ණ නිර්වචන වුණත් මේ නිර්වචන වලින් අපිට සරල නිර්වචනයක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ගිණුම්කරණය කියලා කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය අපි ගිණුම්කරණයේ විදියට හඳුන්වනවා. right. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිව්වොත් එහෙම accounting is the process of providing relevant economic information to the concerned stakeholders to enable them to make appropriate decisions of an accounting entity. ඉතින් මේක තමයි අපිට සරලවම ගන්න පුළුවන් ගිණුම්කරණය නිර්වචනයේ විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ ගිණුම්කරණය කියන එකේ අරමුණ මොකක්ද? ගිණුම්කරණයේ විශේෂ අරමුණ තමයි ගිණුම් කරන ඒකකයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම. හරිද? මේක තමයි ගිණුම් කරණයේන ප්‍රධානම අරමුණ. තීරණ ගන්න පාර්ශවයන් බොහොමයක් ඉන්නවා ව්‍යාපාරයක. එහෙම නැත්නම් ගිණුම් කරන ඒකකයක මේ තීරණ ගන්න විවිධ පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සංනිවේදනය කිරීම තමයි ගිණුම් කරණයේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ ඕනම තීරණයක් ඔයාලා ජීවිතේ ගන්න වේවා සියලු දේවල් වේවා තීරණයේ නිර්වද්‍යතාවය එහෙම නැත්නම් තීරණයේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ ඒ තීරණය ගන්න කලින් ඔයාට තිබ්බු තොරතුරු අනුව. එතකොට ව්‍යාපාරයක තීරණ ගන්න විවිධ පාර්ශව ඉන්නවා. එතකොට මේ පාර්ශව වලට විවිධ තීරණ ගන්න ඕනේ ව්‍යාපාරයේ ඉස්සරහට ගෙනියන්න සහ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධතාව පවත්වා ගන්න. ඒක නිසා විවිධ තොරතුරු ඕනේ මේ කියන පාර්ශවයන්ට. එතකොට ගිණුම්කරණය කියන විෂය අරමුණ වෙන්නේ ඒ පාර්ශවයන්ට ආර්ථිකමය තොරතුරු සංනිවේදනය කිරීම තමයි ගිණුම්කරණ විෂයෙන් සිද්ධ වෙන්නේ. ආර්ථිකමය තොරතුරු විදියට හඳුන්වන්නේ මුදල් වටිනාකමක් සහිත තොරතුරු. right. එතකොට මේ තොරතුරු සැපයීම එතකොට මේ තොරතුරු නිවැරදි වෙන්න නැත්නම් ගිණුම්කරණයේ සිද්ධාන්තත් එක්ක අනුගත වෙන්න මෙම තොරතුරු බොහෝ දුරට නිර්වද්‍ය වෙනවා. එතකොට ඒ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට ලේසි වගේම ඒ තීරණවල නිර්වද්‍යතාවය සහ සාර්ථකත්වය ගොඩක් දුරට
වඩා හොඳ මට්ටමක තියෙන්න පුළුවන්. ඊළඟ එක මම අර කිව්වා වගේ ගිණුම්කරණය අපි පාවිච්චි කරන්නේ ආර්ථිකමය තොරතුරුනේ. එහෙම නැත්නම් මූල්‍ය තොරතුරු කියලා කියනවනේ. right? එතකොට මූල්‍ය තොරතුරු කියලා කියන්නේ මොනවද? මූල්‍ය නොවන තොරතුරු වෙන්නේ මොනවද? මූල්‍ය තොරතුරු කියලා කියන්නේ ව්‍යාපාරයක මුදල් මාධ්‍යයෙන් මයින්න පුළුවන් තොරතුරු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ සල්ලි වලින් ගනුදෙනු වෙන්නේ ව්‍යාපාරයක. එතකොට සල්ලි වලින් ගනුදෙනු වෙනකොට මුදල් වලින් ගනුදෙනු වෙනකොට ඒ ගනුදෙනු වල වටිනාකම් අපිට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි අලුතෙන් ගොඩනැගිල්ලක් මිලදී ගන්න ව්‍යාපාරයට. එතකොට ගොඩනැගිල්ලේ වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන්. රයිට් ගොඩනැගිල්ල වටිනාකම අපි ගන්නේ මේ මිලට. එතකොට මේක මූල්‍ය තොරතුරක්. එතකොට අපේ මූල්‍ය වාර්තාවල මීට කලින් දැකලා තියෙනවා නම් හෝ නැත්නම් මූල්‍ය වාර්තාවල අපේ පෙන්වන්නේ කියන්නේ ලාභ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ කියලා මූල්‍ය වාර්තා තියෙනවා. මේ මූල්‍ය වාර්තාවල පෙන්වන්නේ මේ කියන මූල්‍ය තොරතුරු. ඒ කියන්නේ මුදල්මය වටිනාකම්. හරිද? එතකොට ව්‍යාපාරයක තව තියෙන්න පුළුවන් මූල්‍ය නොවන තොරතුරු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ව්‍යාපාරයක ඉන්න හොඳ සේවක කණ්ඩායමක්. එතකොට හොඳ සේවක කණ්ඩායම කියන එකේ හොඳ කියන එක මූල්‍යමය වශයෙන්ම ඉන්න බෑනේ. right? එතකොට මේ මූල්‍ය නොවන තොරතුරු ගණිතය තමයි ඒව වැටෙන්නේ. එතකොට මූල්‍ය නොවන තොරතුරු අපේ ගිණුම්කරණයේදී අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ නැහැ. right? එතකොට මූල්‍ය තොරතුරු කියන කාණ්ඩයේ දේවල් විතරයි අපි ගිණුම්කරණයේදී පාවිච්චි වෙන්නේ. එතකොට මේ මූල්‍ය තොරතුරු තමා තීරණ ගන්නා පාර්ශවයන්ට ගිණුම් කරන විෂය හරහා ලබා දෙන්නේ. හරි. right. එතකොට ඇල්මැති පාර්ශව කියලා වචනයකුත් කතා කරා. මේ නිර්වචනය තුල. ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ඇත්තටම කවුද? ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඉන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මොළ ඉඳන්ම ගත්තොත් එහෙම ව්‍යාපාරයක අයිතිකරුවන් වඩා වැඩි උනන්දුවක් තියෙනවා. ව්‍යාපාරයේ ලාභදායීත්වය ඉස්සරහා දියුණුව මේ වගේ දේවල් ගැන ලොකු ඇල්මක් තියෙනවා. නැත්නම් ලොකු කැමැත්තක් තියෙනවා ව්‍යාපාරය ගැන ව්යාපාරයක අයිතිකරුවන්ට. ඊළඟට කලමනාකරුවන් ගත්තොත් එහෙම ඒත් ලොකු ඇල්මක් තියෙන පාර්ශවයක්. හේතුව ඒගොල්ලෝ තමයි ව්‍යාපාරයේ තීරණ ගන්නේ. ව්‍යාපාරයේ තීරණ ගන්නවා කියලා කියන්නේ අයිතිකරුවන්ට අවශ්‍ය දේ දෙන්න කලමනාකරුවන් තමයි ගොඩක් වෙලාවට තීරණ ගන්න. එතකොට මේ තමුන් මුලින් ගත්ත තීරණවල නිර්වද්‍යතාවය, ඒ වගේ සාර්ථකත්වය, right? එතකොට ඉස්සරහට මොන වගේ තීරණ ගන්න ඕනේද කියන එක කලමනාකරුවන් විදිහට බොහොම වැදගත් වෙනවා. මේ මොනවාද අපේ accounting නැත්නම් ගිණුම් කරන විෂයෙන් නැත්නම් ගිණුම් කරන වාර්තා වලින් ගන්න තොරතුරු. එතකොට කලමනාකරුවනුත් මේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයක්. ඊළඟට ගත්තාම සේවකයන්. ඔව් ව්‍යාපාරය පිළිබඳ ලොකු ඇල්මක් තියෙන පාර්ශවයක් තමයි සේවකයන් කියලා කියන්නේ. එතකොට සේවකයන්ගේ මොනවාද වැටුප් ගෙවන ඒවා. එතකොට මේ වගේ දේවල් සම්බන්ධයෙන් ව්‍යාපාරයේ සේවකයනුත් ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වනවා. ඊළඟට රාජ්‍ය ආයතන අපේ ව්‍යාපාර ගැන ඇල්මක් දක්වනවා. හේතුව රාජ්‍ය ආයතන වලට ව්‍යාපාර වලින් බදු ගෙවනවා. එතකොට බදු ආදායම් හරියට ලැබෙනවද නැද්ද කියන එක රාජ්‍ය ආයතන විසින් ව්යාපාරය පිළිබඳ ඇල්මක් තියෙනවා. ඒ වගේම රටේ සේවා නියුක්තිය පිළිබඳ රාජ්‍ය ආයතන ඇල්මක් තියෙනවා. එතකොට ඒ හරහා අපේ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් රජය විසින් දක්වනවා. ඊළඟට පාරිභෝගිකයන්. ඔව් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන් ව්‍යාපාරය වෙත ඇල්මක් දක්වනවා. මොකද ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීම, right? බැංකුවක වගේ නම් අපි සල්ලි මුදල් ආයෝජනය කරනවද නැත්ද කියන්නේ අපි සල්ලි ගිණුමක දානවද ස්ථාවර තැන්පත පටන් ගන්නවද නැද්ද කියන එක පවා තීරණය කරන්නේ ව්‍යාපාරයේ තොරතුරු අනුව. ඒ කියන්නේ බැංකුවේ මූල්‍ය තත්ත්වය හොඳයි නම් අපි පැකිලෙන්නේ නැහනේ. පාරිභෝගිකයන් විදිහට අපි ගිහිල්ලා සල්ලි දාන්න බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් හරි ස්ථාවර තැන්පතක් හරි ආරම්භ කරන්න නේද? එතකොට මේ පාරිභෝගිකයනුත් මේ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වනවා. එතකොට එයාලත් ඇල්මැති පාර්ශවයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ණයකරුවන්, සැපයුම් කරුවන් මෙයාලත් ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වනවා. හේතුව දිගටම ව්‍යාපාරයත් එක්ක තමුන්ගේ ගනුදෙනු කරගෙන යන්න පුළුවන්ද?
එහෙම නැත්නම් ඉස්සරහට අපි බඩු දෙනවද? එහෙම නැත්නම් තවත් සල්ලි දෙනවද ව්‍යාපාරයට? දීපු ණය එකතු කරගන්න පුළුවන් වෙයිද? මේ වගේ දේවල් සම්බන්ධයෙන් ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වනවා මේ කියන විවිධ ඇල්මැති පාර්ශවයන්. එතකොට මේ කියන අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, රාජ්‍ය ආයතන, පාරිභෝගිකයන්, ණයකරුවන්, සැපයුම් කරුවන් සහ තව ගොඩක් කට්ටිය ඉන්න පුළුවන් ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් තියෙන කට්ටිය. මෙතන දැක්වෙන්නේ උදාහරණ කීපයක් පමණයි. right. ඊළඟට ගිණුම්කරණයේ විශේෂ වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. right. මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ මේකෙදී අතීත තොරතුරු පාවිච්චි කරගෙන තමා අතීතයේ සිදුවෙච්ච ගනුදෙනු හා සිදුවීම් පදනම් කරගෙන තමා මේ මූල්‍ය ගිණුම්කරණයේ ලබා දෙන තොරතුරු ඕන ඇල්මැති පාර්ශවයන්ට ලබා දෙන්නේ. කළමනාකරණ ගිණුම්කරණය ගත්තාම කළමනාකරණ ගිණුම්කරණයේ අතීත තොරතුරු පාවිච්චි කරනවා, අනාගත පුරවකතනත් පාවිච්චි කරලා කළමනාකාරීත්වයේ වෙත පවණක් තොරතුරු සපයන ගිණුම්කරණ කාණ්ඩය තමයි අපි කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ. හරිද? එතකොට මේ දෙකේ පැහැදිලි වෙනස්කම් මේ දෙක සම්බන්ධයෙන් තව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක නිසා ලොකු හැඳින්වීම් කරන්න යන්නේ නැහැ මේ මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය ගැන. right. ඊට පස්සේ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. එහෙම නැත්නම් financial accounting process. ඕනම ක්‍රියාවලියක තියෙන දේ තමයි යෙදවුම්, ක්‍රියාවලිය සහ නිමවුම්. හරිද? එතකොට ඔය කියන්නේ ගෙදරක ඕනනම් අපි හිතමු උයන ක්‍රියාවලිය වුණත් බතක් මාළුවක් වෙනවා කියන්නේත් මේ කියන process එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ යෙදවුම් විදිහට ඔයා අමු මොනවා හරි එළවලු දානවා, එළවලු 3-5 නම් ඒ ටික දානවා. ක්‍රියාවලිය විදිහට මේවා මොනවද කපනවද, කොටනවද, ඊට පස්සේ ඒවා ලිපේ තියලා උයනවද කියන එක ක්‍රියාවලියදී සිද්ධ වෙනවා. නියමම විදිහට ඔයාට ඕන කරි එකක් හරි දාන තෙල් දාන මොකක් හරි එකක් හරි ඔයාට හම්බෙනවා. එතකොට මේක තමයි ඕනම ක්‍රියාවලියක වෙන දේ. ඒ කියන්නේ යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා සහ ඊට අදාළ නිමවුමක් ඒ යෙදවුම් සහ ක්‍රියාවලිය තුලින් ඔයාට හම්බෙනවා. එතකොට මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේදී වෙන්නේ යෙදවුම් විදිහට පාවිච්චි කරන්නේ transactions and events. ඒ කියන්නේ ගනුදෙනු හා සිදුවීම්. අතීතයේ සිද්ධ වෙච්ච ගනුදෙනු හා සිදුවීම්. එතකොට මේ ක්‍රියාවලිය තුළ මේ ගනුදෙනු හඳුනා ගැනීම සහ මැනීම, ගනුදෙනු අදාළ පොත්වල වාර්තා කිරීම, ඒ ගනුදෙනු වෙච්ච දේවල්, ඒ වාර්තා කරපු දේවල් වර්ග කිරීම, ඒ වර්ග කරපු ගනුදෙනු හා සිදුවීම් සාරාංශ කිරීම, ඒ තුලින් විශ්ලේෂණය කිරීම මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙනවා. මේ විශ්ලේෂණය කිරීම මේ කියන ක්‍රියාවලිය තුලින් අපි මේ නිමවුම් විදිහට බිහි වෙනවා financial statements, එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන. හරිද? මේක තමයි මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. ඊළඟට අපි කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය ගත්තොත් එහෙම මම කළමනාකරණ ගිණුම්කරණයේ හැඳින්වීමේදීම කිව්වා අතීත තොරතුරු වගේම පූර්වකතන තොරතුරුත් අපි පාවිච්චි කරනවා කළමනාකරණ ගිණුම්කරණයේදී. හරිද? එතකොට යෙදවුම් විදිහට ඓතිහාසික සහ පූර්වකතන තොරතුරු අපි පාවිච්චි කරනවා. ක්‍රියාවලියේදී සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය කිරීම වැනි ක්‍රියාවලියකට භාජනය කරනවා. ඊට පස්සේ නිමවුම් විදිහට මෙතන තියෙන උදාහරණ කිහිපයක් විතරයි අයවැය ලේඛන, ගිණුම්කරණ අනුපාත, පිරිවැය තොරතුරු වගේ දේවල් අපිට හම්බ වෙනවා. අපි මේ මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය ගැන ඉස්සරහට අපි කතා කරනවා. එතනදී මේ කියන දොඩක් අපැහැදිලි terms, එහෙම නැත්නම් අපැහැදිලි වචන අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. right. මේ පාඩමේ මේ කොටසේ අද වීඩියෝ එක අවසාන කොටසේ විදිහට මම ඔයගොල්ලන්ට දෙන්නේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති වෙනස්කම්. එතකොට මූල්‍ය ගිණුම්කරණයේදී මම මුලින්ම කිව්වා භාවිතා කරන තොරතුරු වෙන්නේ අතීත තොරතුරු විතරයි. මූල්‍ය ගිණුම්කරණයේදී අතීතයේ සිද්ධ වෙච්ච ගනුදෙනු හා සිදුවීම් විතරයි අපි පොත්වල වාර්තා කරන්නේ. කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත තොරතුරු වගේම ඉස්සරහා පූර්වකතන අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ අතීත සහ අයවැයගත තොරතුරු.
ඉස්සරහා අපි බජට් කරනවා කියලා කියන්නේ. එතකොට මේ බජට් කරපු තොරතුරුත් අපි ගන්නවා. මේක ප්‍රධාන වෙනස්කමක් මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ඊළඟට මූල්‍ය ගිණුම්කරණයේ නිමවුම් විදිහට පාවිච්චි වෙන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන එහෙම නැත්නම් ගිණුම්කරන තොරතුර පාවිච්චි කරන්න පුළුවන් අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් කියන දෙගොල්ලොන්ට. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශව විදිහට ඉන්නවා අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් අභ්‍යන්තර පාර්ශවයන් විදිහට ගන්න පුළුවන්. එතනින් එහාට ගත්තාම බාහිර පාර්ශවයන් කියලා කියන්නේ රාජ්‍යය කියන්නේ බාහිර පාර්ශවයක්, පාරිභෝගිකයන් කියන්නේ බාහිර පාර්ශවයක්, අපේ සප්ලයර්ස්ලා එහෙම නැත්නම් සැපයීම් කරුවන්, ණයකරුවන් කියලා කියන්නේ බාහිර පාර්ශවයන්. එතකොට අර කියන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන අභ්‍යන්තර පාර්ශවයන්ට වගේම බාහිර පාර්ශවයන්ටත් පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. හැබැයි කළමනාකරණ ගිණුම්කරණ කියලා කියන්නේ මේවා ඇත්තටම ගත්තොත් රහසිගත තොරතුරු. අභ්‍යන්තර පාර්ශව වලට විතරයි මේ කියන තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමහර ලාවට අභ්‍යන්තර පාර්ශවෙනු සමහර ලාවට සමහර සේවකයෝ දන්නවා සමහර සේවකයන් දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ තරම් මේවා ඇවිල්ලා කළමනාකාරීත්වයේ විතරයි මේ කියන තොරතුරු පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. ඊළඟට මූල්‍ය ගිණුම්කරණයේදී මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන කාලය බොහොම නිශ්චිත කාලයක්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අවුරුද්දක කාලයකට තමයි අපි මූල්‍ය ගිණුම්කරණේ හදන මූල්‍ය වාර්තා එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් හදන්නේ. අවුරුද්දක කාලයකට. මේක නිශ්චිතයි. සාමාන්‍යයෙන් නම් අපි ගිණුම් වර්ෂයක් විදිහට සලකන්නේ අප්‍රේල් 1 වෙනිදාකින් පටන් අරන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31කින් ඉවර වෙන අවුරුද්දට. එතකොට මේ කියන අවුරුද්දකට තමයි අපි කියන අවුරුද්දක තොරතුරු තමයි අපි නිමවුම් විදිහට නැත්නම් මූල්‍ය ප්‍රකාශන විදිහට අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට දෙන්නේ. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී එහෙම අවුරුද්දක්ද මාසයක්ද කියන එක නිශ්චිත නැහැ. එතකොට කළමනාකාරීත්වයට ඕනේ කොහොමද කියන එක මත තීරණය කරනවා වාර්තා කරන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ අවුරුද්දක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්. සතියකට දෙකකට වෙන්නත් පුළුවන්, නැත්නම් අවුරුදු 5කට 10කට වෙන්නත් පුළුවන්. හරිද? මේක කළමනාකාරීත්වයට ඕමන විදිහට තමයි මේ තොරතුරු ගන්න. හරිද? එතකොට මේක තවත් ප්‍රධාන වෙනසක්. ඊළඟ එක මූල්‍ය ගිණුම්කරණයේදී ගොඩක් අපි ගිණුම්කරණයේ තියද්දී එක අපි කියමු සහතිකලත් ආයතන විසින් සකස් කරන ප්‍රමිත නීති රීති සම්ප්‍රදායන් ගොඩක් පාවිච්චි කරනවා. මේවා හැමෝටම පොදුයි. මේ හැම ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණයේ පාවිච්චි කරන හැම ආයතනයකටම හැම ගිණුම්කරණ එකකටම මේ කියන ගිණුම්කරණ ප්‍රමිත නීති රීති සම්ප්‍රදායන් පොදුයි. මේවා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. හරිද? හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී ඔය කියන නීති රීති පාවිච්චි කරන්න උවමනාවක් නැහැ. ප්‍රමිත සම්ප්‍රදායන් පාවිච්චි කරන්න උවමනාවක් නැහැ. කළමනාකාරීත්වයට ඕන විදිහට මේ දේවල් පාවිච්චි කරලා අවශ්‍ය තොරතුරක් ගන්න පුළුවන් කළමනාකරණ ගිණුම්කරණයේදී. ඉතින් ප්‍රධාන වශයෙන් ඔන්නෝවා තමයි මූල්‍ය කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන වෙනස්කම්. හරි, අපි අද කතා කරේ ගිණුම්කරණ විශේෂයෙන්ම උසස් පෙළ නැත්නම් ලෝකල් සිලබස් ඒ කියන්නේ අපේ GCE A level සබ්ජෙක්ට් එකේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස් කීපය. ඉතින් බලාපොරොත්තු වෙනවා හිතනවා දෙයක් හම්බෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක තුලින්. ඉස්සරහටත් මේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට ගොඩක් වීඩියෝස් අපි ගණන් හදන එකේ නම් පවා මේ channel එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවාට.